කැමති අද ඔබට විශේෂ දෙයක් ගැන කතා කරන්න. මොකක්ද මට පුළුවන් තමන්ට ඇදහිල්ලගෙන හාස්කම් ගැන නානා ප්‍රකාර දේවල් ගැන කතා කරන්න. නමුත් මේ සියල්ලට වඩා දෙවියන් වහන්සේගේ හෘදේ තමන් ගැන අධික හැඟීමක් තිබෙනවා. උන්වහන්සේට තමන්ට විශිෂ්ට තමන් උදෙසා පුද්ගලීකව එකින් එක්කෙනාට අවශ්‍ය සැලැස්මක් සාදා තිබෙනවා. දැන් බලන්න අවුරුදු ගානක් තිස්සේ ඔගොල්ලෝ බොහෝ දෙනෙක් මෙතෙන්ට එනවා. මොකටද එන්නේ? මේ අවශ්‍යතාවයක් නැත්තම් වුවමනාවක් නැත්තම් මනුෂ්‍යයන්ට කරන්නට බැරි දෙයක් ලබා ගන්න හාස්කමක්. ඉතින් මේක අවුරුද්ද පාසා අවුරුද්දක් ඔහොම ගියනකොට තමන් වයසට යනවා. හරිද? වයසට ගියාම බෙලහීන වෙනවා. බෙලහීන වුණාම මොකවත් කරගන්න බැරුව යනවා. මට කියන්න පුළුවන්. මම දැන් මේ බ්‍රදර් රවි සකරත් එක්ක කතා කරලා හිටියේ. දන්නවද බාල කාලේ මම අවුරුදු 16 ඉඳලා දැන් මම 86ක්. නමුත් තමන්ට පෙනෙන එක දෙයක් තමයි මම හම්බ වෙන අය. ඒ අය මට ඉදිරි කියන්නේ පාස්ටර් කෝල්ටන්ගේ කටහඬත් උනන්දුවත් ඇදහිල්ලත් එයාකාරමයි නැත්තම් වැඩි කියලා. දැන් ඒකට හේතුව මොකද්ද? තමන් කියන අනේ පාස්ටර් මට 86යි ඔයාට 76යි. නමුත් ඔයා ආතරයිටිස් වලිනුයි අර රයිටිස් මේ රයිටිස් අච්චාරු වෙලා දැන් අන්තිමටම බහැලා. හේතුව මොකද්ද? දන්නවද? හැමදාම දෙවියන් වහන්සේගෙන් ඉල්ල මේක පරිවසන්න අරක පරිවසන්න කියලා ජීවත් වෙලා බෑ. ප්‍රතිපත්ති තියෙනවා. ඉස්සල්ලා මට දෙවල මෙහි වැඩි වෙලා හම්බුනේ ඒත් මම ඒක විස්තර කළා. ඉස්සල්ලා ප්‍රථම දේට ප්‍රථම ස්ථානේ. වැදගත් දේ. දන්නවද? වැදගත් දේ කියන්නේ තමන්ගේ කිතුණු ජීවිතේ ආරම්භ වූ ආකාරය බලන්න ඕන. ඉස්සර මම වුණත් එක ඉගැන්වීම වෙන එක මේ ආකාර මේ සුභාරංචි ප්‍රකාශ කරන්න. දිව්‍ය ආඥා 4ක් ගෙනාවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ගෙනාවා මේ එවැන්ජලිස්ට් සේවය පුපුරන්න ඕන සිත එක කියලා নানা ප්‍රකාර දේවල්. ඒක හොඳයි. නමුත් ඒ ඔක්කොම ක්‍රමවාද. හොඳද? මම ගැලවීම ලැබුවේ අවුරුදු 14 දී. මම ඉපදුනේ පෙන්තකොස්ත සභාවේ ප්‍රථම නිර්මාතෘවරු 3 දෙනෙක් හිටියා. මැඩම් ලිවිනි ඩෙන්මාර්ක් වලින්, පාස්ටර් රාම් පෝල් ලංකා පෙන්තකොස්ත සභාවේ නායකයා. ඊට පස්සේ මගේ පියා සෑම් වික්‍රමරත්න. ඉතින් මම මේක දැක්කා. හොඳද? නමුත් කොච්චර වෙහෙස මහන්සි දරනවද තමන් දෙවියන් වහන්සේගෙන් යම් පිළිතුරක් ලබන්න. සමහර අයට එපා වෙලා යාඥා කරලා ඇති වෙලා. මට එක සහෝදරියෙක් කියලා කිව්වා පාස්ටර් දැන් මගේ වයසත් හුඟක් වැඩි. දැන් මං 40 ගානක්. මම අවුරුදු 25 ඉඳන් යාඥා කළා පුරුෂයෙක් ලැබෙන්න කියලා තාම ලැබිලා නැහැ. මට දැන් ඇති වෙලා. තව එක්කෙනෙක් මට කියලා දෙනවා අපි පටන් ගත්තා බිස්නස් එක. මේ ළඟදී එක ආරංචි වුණේ ෆාමසි එකක් තියෙනවා. මම යන වෙලාවේ එතන නතර කළා. ඒගොල්ලන්ට ඇති වෙලා ෆාමසි එකක් දැන් වික්කා. මොකද පාස්ටර් මේකේ තේරුම? මම ඒක ගැලවීම ලැබුවද? ඔව්. මම මගේ පාපේ එත්තු ගත්තා. මගේ පාපේ කියා දුන්නා. මං කිව්වා ලේයින් මාව සෝදන්න. මම කිව්වා ස්වාමිනී එන්න. එදා ඒ සතිය බොහොම හොඳයි. ඊට පස්සේ ආයිත් මේ කාලකන්ණි වුණා.
මොකක්ද මේකට හේතුව? හොඳද? ඉතින් එම නිසා අපි දේශනාකාරයෝ බොරු කියන බොහෝ විට. දෙවියන් වහන්සේලා හාස්කමක් කරන්න, ඔය අලුත් කෙනෙක් කරන්න, ඔයගේ ඔය මේ රෝගේ සුව කරන්න, ඔය යක්ෂව දුරු කරන්න. අපිට නෑ ඒ අත්දැකීම. හොඳද? මට කියන්න පුළුවන් මම දැන් අවුරුදු 86ක් නිසා. හොඳද? ඇයි? මේකට හේතුවක් තියෙනවා. හේතුව නම් දන්නවද අපි අනුගමනය කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ගැන දැනගැනීමට එක ක්‍රමයක්. මොකද මගේ පව් උන්වහන්සේ ගත්තා, මං පශ්චාත්තාප වෙනවා, මං පව් කියලා දෙනවා, ඒක අත්හරින්න කියලා ඉල්ලනවා, ලේන් සෝදන්න කියනවා, මාතුවට වඩින්න කියනවා. එදාට හරි සන්තෝෂයි ප්‍රීති සමාදානෙ. මම අවුරුදු 4 ළමම් මාස 2කින් මං කිව්වා මේක බොරුවක් නේ. ඇයි? මං දඟලනවා එළියට එන්න බෑ. මට ජයක් නෑ. කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතයේ සබරෙන් තාම යාඥා කරනවා, දඟලනවා, පෙරලෙනවා, නටනවා. ඉතින් ඔකට ගේනවා එක. එක් කාලයක් ගෙනාවා පෙන්තකොසාවේ hina වෙලා. hina වුණාම තමන්ගේ නිදහස එනවා. තව සමහර අය කියනවා දන්නවද? නෑ ඕකට ඒක නෙමෙයි අවශ්‍ය. දන්නවද? ගිහලා භාවනා කරන්න. මේ ඔක්කොම හොඳයි. නමුත් මොකක්ද මේකේ ආරම්භය? මම කිව්වේ අවුරුදු 14 ගැලවිලා පසුබට වෙලා ගිහිල්ලා අස්කිරිය මල් වතර ගියා ජීවිතේ හානි කරගන්න. ඇයි? මම කැමති නෑ ඔය වංචාවට. හොඳද? මම කැමති මේ හරි දේ ලවන්න. මම හරි බාලයි අවුරුදු 14ක් කියන්නේ. මට මතකයි මට එකම ඉගැන්වීම් වලින් ආසාවක් අටගත්තේ කොමියුනිස්ට් වාදයට. ඇයි? ඔක්කොමට සමයි. මම නීතිඥයෙක් වුණත් අර පාරාත ගාන මිනිහත් ඒ මිනිහවත් මාව සලකන්නේ ඒගොල්ලෝ එක ආකාරයි. මට දෙන පඩිය තමයි ඒ මිනිහට දෙන. එයාට පවුලක් තියෙනවනේ. මං ඉතින් හරි සන්තෝෂ වුණා. මෙහෙම එකක් තමයි මමත් හොයන්නේ කියලා. මම පොඩි මම එක්කෙනෙක් ගත අල්ලගෙන ගියා කටාර රෝඩ් එකේ හිටිය ડોක්ටර් එන්.එම්. පෙරේරා. හරිද? ලොකු ඒගොල්ලන්ගේ මීටිමක් ගෙදර. විවියන් ගුණවර්ධන පීටර් කේනමන් මං කලින් නාඩි සිල්වා මම පොඩි කොල්ලෙක්. ඉතින් මම කියේ මේකනේ ඕනේ ධර්මේ. මේ මිනිසුන්ට ඕනේ සනසුමක්, සහනයක්, එකාකාරව ජීවත් වෙන්න ප්‍රේමයක්. ගිහිල්ලා ඉතින් මම හිතගෙන හිටියා මුල්ලේ. ඒ දේ මේවල කතා කරනකොට හොඳ සුදු කෝට්ටයක් ඇඳලා හොඳ බොත්තම් දාපු එක්කෙනෙක් බීම අරගෙන ආවා. බොණ්ඩ. එනකොට අනේ මේ මිනිහා ලිස්සලා වැටුණා. මම හිතන්නේ වීදුරු දෙකක් තුනක් කැඩුණා. ડોක්ටර් එන්.එම්. පෙරේරා මෙතන ඉඳලා මෝඩයා ඔබට තේරෙන්නේ නැද්ද? මං අහගෙන හිටියා අර මිනිහව අර සමූහය ඉදිරියට ලැජ්ජා කළා. මගේ අර ධර්මයේ ඔක්කොම ගහලා ගියා. ඇයි? කියන්නේ එක දෙයක් අපි කරන්නේ තවත් දෙයක්. මේ දෙක එකතු වෙන්නේ නැහැ. එම නිසා තමයි මම විස බොන්න ගියේ. ඇයි? මේ ලොවට පිළිතුරක් නැහැනේ. මගේ සහෝදරයා සහෝදරිය තමන්ගේ ජීවිතේ වර්ධනය තමයි දෙවියන් වහන්සේගේ මෙලොව තිබෙනා වූ රාජ්‍යයේ වර්ධනය. හොඳද? ඒ වර්ධනේ අට ගන්න ඕන. යේසුස් වහන්සේ ඊතා ස්ථිර තද බල එනම් හෙල්ලෙන්නේ නැතුව වගන්තියක් කිව්වා. කාටද? ඒක පඬිවරෙක්. ඒක උගත් දේව ධර්මාචාර කෙනෙක්. ඔව් හිටියේ පරණ ගිවිසුම කාලේ. ඔව් ඇවිල්ලා කා මම පිළිගන්නවා ඔබ දෙවියන් වහන්සේගෙන් ආවා. ගයි මේ හාස්කම් ඔබ කරන වෙන කාටවත් කරන්න බෑ. මිත්‍රයා මම දන්නවා ඔය ග්‍රෑන්ඩ් පාස්ටර් වීදියේ සෙන්ට් ඇන්තනිස් එකේ එහා පැත්තේ පොඩි මඩුවක් ගහගෙන ගෑනු කෙනෙක් මං හිතන්නේ අඟුලානෙන්ද කොයිද ආවා. ඒකට කියනවා හූනියන් දේවාලේ. දැන් හරි ලොකුයි ඒ හූනියන් දේවාලේ. හාස්කම් සිද්ධ වෙනවා. ඔක්කොම එනවා මිනිස්සු. ඕන ජාතියක් ඕන ආගමකින් එනවා.
ඇයි හාස්කම් පස්සේ යන්න එපා. හාස්කම් නෙමෙයි ගමන. හාස්කමේ කතෘ හොයාගන්න ඕන. දන්නවද? මේ උත්තමයා ඇවිල්ලා කිව්වේ යේසුස් වහන්සේට වෙච්චර හාස්කම් කරනවා කියලා. යේසුස් වහන්සේ ගණන්වත් ගත්තේ නැහැ. යොහන් 3 වෙනි පරිච්ඡේදයේ නිකදේමුස් කියන මිනිසයා ඒක ස්වාමීනි මම විශ්වාස කරනවා ඔබ දෙවියන් වහන්සේගෙන් පැමුණ බවට. ඇයි මේ දේවල් වෙන කාටවත් කරන්න බෑ ඔබ කරන. යේසුස් වහන්සේ මොකද දුන්නේ පිළිතුර? මේක මතක තියාගන්න. සැබවක් මම නුඹට කියමි. නුඹ අලුතෙන් නූපන්නොත්. ඒ කියන්නේ නුඹ ඉපදෙලා තියෙනවා. නුඹට තව අලුත් උප්පත්තියක් ඉපදීමක් ඕන. නුඹ අලුතෙන් නූපන්නොත් නුඹට දෙවියන් වහන්සේගේ රාජ්‍යේ දකින්නවත් බැරිය. ඇතුල් වෙන්න නෙමෙයි දකින්නවත්. මෙන්න මේකයි ප්‍රධාන දේ. මට මේක සිද්ධ වුනේ නැති නිසා තමයි මම ඔක්කොම හොයන් ගිලා අන්තිමේදී විස බොන්න ගියේ. මේකේ ශක්තියතාවයක් තියනවාද? නිකන් අනුගමනය කරලා වැඩක් නැහැ. මම පව්කාරයෙක් ස්වාමීනි මම පව් කියලා සිටිනවා. ඔබගේ සෝදන්න මාතුලට එන්න මට සාමි ප්‍රීතිය දෙන්න. සන්තෝෂයි ස්වාමීනි කියලා යනවා. ඊට පස්සේ ආයිත් අර හිටිය වලේ වැටි ඉන්නේ. කිසිම ගොඩේමක් නැහැ. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මම දේශකයෙක්නේ. ඒ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මගේ පුද්ගලික ජීවිතේ ජය නැහැ. මගේ පෞල් ජීවිතේ ජය නැහැ. මගේ රැකියා ජීවිතේ ජය නැහැ. මම ජීවත් වෙන ආකාරය මටම පේනවා හරි නැහැ. මේක ඇස් බැඳුමක්. මේක වංචාවක්. යේසුස් වහන්සේ කිව්වා යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්න බෑ. එතකොට උප්පත්තියක් නව ජීවයක් තමන් තුළට ගන්න ඕන. මෙතනයි තියෙන රහස. හරිද? හරිද? ඊයේ මමයි බ්‍රදර් තේජයි යන විට අපි දෙන්න කතා වුණා. තමන්ට පුළුවන් ලොකු පාලක කෙනෙක් වෙන්න. තමන්ට පුළුවන් හොඳ පවුලක් ඉන්න. තමන් මිනිස්සු තමන්ගේ පිටිපස්සේ එන්න පුළුවන්. ඒ තමන්ට නෑ ජීවය. ක්‍රමවාද වලින් මේක කරන්න බෑ. තමන් අහන්න ඕන තමන්ගෙන් මම නැවත ඉපදී සිටිනවාද? සිටිනවා නම් මා තුල නව ජීවනයක්. යම් මිනිසෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල වේ නම් ඔව් අලුත් මැවිල්ලක්. මේ පරණ මැවිල්ල තුල අලුත් මැවිල්ලක්. අලුත් ජීවයක්. හරිද? ඒ ජීවේ ලැබුවාට පසු අපි ඒ නැවත උපාද වූ තැනැත්තාගෙන සැලකීමක් නැහැ. ඒ කුඩා දරුවා. ඒ කුඩා දරුවා කියන "ඒයි බොරු කියන්න එපා. වංචා කරන්න එපා. තක්කඩිකම් කරන්න එපා. හොරකම් කරන්න එපා. දූෂණ දේවල් කරන්න එපා." මේ දරුවට මුකුත් තේරෙන්නේ නැහැ. ඕන මොනවද තේරෙන්නේ? අඬන්න. කොයි බඩගිනියා මොකද? අපිට ඔහුට දෙන්න බෑ මස් කෑල්ලක් තම්බලා. ඔහුට දෙන්න බෑ බත් ගුලියක් හදලා. ඔහුගේ දත්පත් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අම්මගේ රතුලේ සුදු කිරි කරලා අම්මා ඒ දරුවව පෝෂණය කරනවා. මෙන්න ආත්මික ජීවිතේ තමන් ලැබුවා නම් බෙලහීන වෙලා ඇද වැටිලා තමන් තවම පරාජයව සිටින්නේ. ඇයි? තමන් ඒ දරුවාට කිරි නැවති වචනේ තිබෙන කිරි පෝෂණය කළේ නැහැ. පොඩි දේවල් වලින් ඒ දරුවව වැඩි වියට ගෙනාවේ නැහැ. සැනසුවේ නැහැ. ඒකෙන් තමන් ඒ දරුවා එතනම හිටියා. ටික කාලයක් ඉඳි. මොකක්ද අර කුරුමිට්ටෝ ඉන්නේ? ඒ වාගේ ඒ දරුවා වැඩි වෙනකොටත් කුරුමිට්ටෙක්. ඇයි? වර්ධනයක් නැහැ. ආහාර නැහැ. ඒ දරුවට වචනයයි ආත්මයන් වහන්සේ මේ ගැඹුර පිට මේ දේවල් මවන්න ප්‍රථමයෙන්
ආත්මයන් වහන්සේ එහා මෙහා ගියා. එවිට දෙවියන් වහන්සේගේ වචනේ කතා කළ විට මොකද උනේ? ආලෝකේ වේවා. ආලෝකයට ගත්තා. ජලය වෙන් වේවා. මුහුදුවල් ගංගාවල් අහස් මණ්ඩලේ ඇති වේවා. පක්ෂීන් අනිකුත් ඔක්කොම වචනේ පටන් ගැන්මේ වාක්‍යානු වචනේ සිටිසේක. ඒ වචනේ මරිතුමගේ කුසේ සංගවාගත්තාම මාංශවත් වුණා. ඒ යේසුස් වහන්සේ. ඒ වචනේ තමයි දැන් අපිටත් දී තිබෙන්නේ. ඒ වචනෙන් තමයි ඒ කුඩා දරුවව පෝෂණය කරන්නේ. ඒ ආත්මෙන් තමයි ඒ දරුවව වර්ධනය කරන්නේ. එවිට තමන් විශ්වයට පත්වේ. හොඳද? මෙහෙම යනකොට තමන්ට හැඟෙනවා. දැන් මං 86ක්නේ. ඒකනේ විද ගන්නත් තමයි. මට එක කාලයක් ඇඳෙන්න නැගිට්ටාම මම විශ්වෙලා යනවා. මං හිතුවා මේකට මොකද්ද? දොස්තර කෙනෙක් ළඟට ගියොත් කියයි මොළේ අමාරුවක්, නහරවල වල දුර්වලකමක්, නැත්තම් හෘද වස්තුව ෆේල් වෙනවා. මේ ඔක්කොම කියයි ඒක ඇත්ත. බොරුවක් නෙමෙයි. නමුත් මම කිව්වා ස්වාමිනී මම පිළිගත්තේ කාවද? උපාදුනේ කායද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ. යේසුස් කවුද? නාසරති මනුෂ්‍යයා. ඇයි උන්වහන්සේ මනුෂ්‍යෙක් වුණේ? මාගේ ස්ථානයේ ගෙන මා තුල තිබෙනා පාපය, රෝගේ, දුර්වලකම්, යක්ෂ බලපෑම් සියල්ලක් ගත්තා. ඉන් පසු යේසුස් ක්‍රිස්තුස් අන්තිමේදී මලා මැරිලා දවස් 3ක් සොහොනේ තෙබ්බා. කොහෙද උන්වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ ගියේ? ඒ ජීවනදායක අමරණීය ඒ ආත්මය කොහෙද ගියේ? පාතාලයට. පාතාලයට ගියේ කාවම් වෙන්නේද? අපේ සතුරත් උන්වහන්සේගේ සතුරත් වෙන යක්ෂයා සහ ඔහුගේ පිරිවර සම්භවෙන්ට. මේක කාටත් තේරුම් ගන්නත් බෑ, කවුරු කරලත් නෑ. ධර්මයක් දෙයි. නමුත් උන් දන්නේ නෑ. උන්වහන්සේට ගිහිල්ලා උපත්ති 3:27 මං හිතන්නේ කියනවා මේ ස්ත්‍රියගේ බීජය ඒ යක්ෂයාගේ හිස පොඩි කරන්නේ. උන්වහන්සේ ගිහිල්ලා ආරම්භ කළ අන්තිම සටන. යක්ෂයාගේ හිස පොඩි කළා. යක්ෂ පිරිවර විනාශ කළා. මරණේ පරාජය කළා. ඉන් පසු උන්වහන්සේ 3 වෙනිදා සොහොන විවරකට නැවත නැගිට්ටා. නැගිට කිව්වා මොකද්ද කිව්වේ ගෝලයන්ට? හොඳද? සැබෑකමද, ජීවනයද, මාර්ගයද මමය. මා කාටකට මිස කිසිවෙක් ස්වර්ගයට යන්නේ නැත. ඉතින් එම නිසා උන්වහන්සේ කියනවා මා වෙතට එන තැනැත්තේ මම අහක දමන්නේ නැහැ. මම ඔවුන් තුලට ඇතුළත් වෙනවා. උන්වහන්සේ මේ ජනතා දේව සභාවේ කැතිඩ්‍රල් එකේ අර හුනියන් දේවාලේ නැත්තම් ඔය දුර තියෙන පල්ලියක ඉන්නේ. උන්වහන්සේ ඉල්ලන්නේ ඉඩ තමන්ගේ ශරීරයේ තුල තමන්ගේ ශරීරේ දේව මාලිගාව කරගෙන එතන වාසය කරන්න. එනද මම මේ දර්ශන කියන්නේ මට පේනවා සමහර ක්‍රිස්තියානි කාර අය කොච්චර ලැජ්ජාවට පැමිණෙන්න යනවාද කියලා අන්තිමේදී. අන්‍ය ජාතික අය නෙමෙයි, පමණක් නෙමෙයි. ඒ කියන්නේ ක්‍රිස්තියානි නොවන අය පමණක් නෙමෙයි. යේසුස් වහන්සේ වලේ නෑ ක්‍රිස්තියානි සභාවක් හදන්න. ඒක මූලික බොරුවක්. දෙවියන් වහන්සේ ලෝකයට එපමණ ප්‍රේම කළ බැවින් උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් දුන්සේක උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කවරෙක්වත් විනාශ නොවී සදාකාල ජීවනය ලබන්නට. අන්න ඒකයි ගැලවීම. හරිද? ඉතින් මගේ සෙනෙහවන්ත මිත්‍රයා මිතුරිය ඔබට මේ අත්දැකීම තියනවද? පාස්ටර් කෝල්ට දන්නනේ පාස්ටර් කෝල්ට වං කියලා වංගෙඩිය කියන්නේ කෙලින්ම පලා කියලා පලා බෙදෙනවා. මම එහෙමයි. මට ආයිත් පෙතර හිට ගන්න ලැබුණත් කමක් නැහැ, නොලැබුණත් කමක් නැහැ. ඇත්ත කියන්න ඕන.
හොඳද? මම දේශකෙක් වෙලා මට ඒ අත්දැකීම නැත්තම් මගේ දේශනාව නිකන් වචන විතරයි. මගේ සෙනෙහවන්තය. කවදද මේක ලැබෙන්නේ? සමහරකට පාස්ටර් මම උපත්ති ඉඳලම ක්‍රිස්තියානිකාරයෙක්නේ. උපත්ති ඉඳලා මම තමයි පෙන්තකොස්ත සභාවේ පළවෙනි වර්ෂේ දන්නවද පෙන්තකොස්ත අත්දැකීම ලැබුවා වූ ඒ තුන් දෙනාගේ එක්කෙනෙක්ගේ පුතෙක්. මම දෙවෙනි පරම්පරාව. ඒකෙන් මට අයිතිවාසිකමක් නැහැ. නුඹ නැවත නූපන්නොත් නුඹ දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්නේ නැත. ඒ වචන අහස පොළොව පහව ගියත් පහව යන්නේ නැහැ. කල්පනා කරලා බලන්න. හොඳද? මේක තමයි අවශ්‍ය. හොඳද? මම ගියා දැන් සතියකට ඉස්සෙල්ලා එක අපේ යුවලක් හිටියා මම පුහුණු කරපු ඒ දෙන්න මේ ඊටාම අමාරු ස්ථානයකට හොඳද ගිහිල්ලා වැඩ කරන්න මට මේ නම් මතක නැතුව ඉතින් ඒක කවන්නේ මට අනිත් ඒවා මතකනේ දේ වචනේ හිත කොහෙද ඒගොල්ලෝ ගියේ ආනමාඩුවට හරි ගිහිල්ලා මේ දෙන්න වැඩ කරන්නේ මං කිව්වා මේක අමාරු තැනක් නෑ පාස්ටර් අපිට ඉගන්වන්නේ අපි කරන්නම් ටික කාලයක් ගිහිල්ලා ඇවිල්ලා කිව්වා අයියෝ දැන් යනවා අපි අස්සෙනවා භාර්යාව හොඳයි ඒකයි හොඳ භාර්යාවක් හොයාගන්න ඕනේ ඈ කිව්වා නෑ පාස්ටර් පුළුවන් ආයි ගියා ගිහලා ටික කාලයක් ගිහිල්ලා ආයිත් ආවා මේ සැරේ ගුටි කාලා කරලා හරිම හෙම්බත් වෙලා ඉතින් භාර්යාවත් ඇවිල්ලා කිව්වා මං කිව්වා දැන් මොකද්ද ඔයා කරන්න යන්නේ මම වෙන තැනක් ගන්න යනවා හොඳයි මං කිව්වා ඔයාට දැන් ඔයාගේ ප්‍රතිඵල ළඟයි ඉවසන්න පුළුවන් නම් කොහොමද ඉවසන්නේ මං කිව්වා ඇදහිල්ල කියන්නේ කරදර දුක පීඩා මැද්දේ ජයග්‍රාහිකෙක්ව ජීවත් වීම හොඳද ඉතින් මම කියලා ඇරියා මේ ළඟදී මට එන්න කිව්වා ඒගොල්ලෝ දැන් සභාවක් කැප කරන්න යනවා හොඳද ඉතින් මම ගියා මං හිතුවා මිනිස්සු සල්පයක් ඇති එන්නවලේ ගිහිල්ලා ටිකක් වෙලා යනකොට මම ගිහිල්ලා බැලුවා මේ මිනිස්සයා එයාම හදලා ගල් එයාම යකඩ ගෙනල්ලා කම්මලක් කරලා එයාම හදලා ඔක්කොම අවශ්‍ය දේවල් පල්ලියක් ගහලා තියනවා මේකට මේක වගේ උඩුමහල් නැහැ මේකට දෙවණි නැහැ කවුද මේ අධෛර්ය වෙච්ච මිනිහා එදා කැප කරන්න ගියාම හොඳද මේ නුවර බෙරකාරයෝ නැට්ටුවෝ ඔක්කොම කියලා අපිව පාරේ ඉඳලා ගේනවා මං කිට්ටුවේ ඉඳලා ඒගොල්ලොත් එක්ක එන්න කවුද මාත් එක්ක ගමන් කළේ ප්‍රාදේශික සභාපතිතුමා මේ හිරියර කරපු කට්ටිය කාටද මේ යුවලට පුදුම වුණා ඉතින් මට මේකක් දාලා ගැහුවා පින් එක මට හුඟක් අය පින් ගහනවා ඉතින් මම ඕවා ගිහලා දානවා ගෙදර මේ නෝන ඇවිල්ලා කිව්වා මේ පාස්ටර් කෝල්ටන් ඕක විශේෂයි ඕක ඔයාටයි මගේ පුරුෂයාට විතරයි මං හැදුවේ මොකන්ද මේක sovereign gold වලින් ඒක නිසා මේක තියාගන්න ඕන ඒ නිසායි මම දෙන්නේ කියලා ඉතින් මට දේශනා කරන්න කිව්වා මම නැගිට්ටා මං නැගිටලා දෙවියන්ට ප්‍රශංසා කළා බෝකර දෙන වැඩි නමුත් මං කිව්වා ස්වාමිනේ මම මොහොත ආඥා කරනවා දැන් ඔහුට සම්පූර්ණ ස්වේ දෙන්න. ඔහුගේ සම්පූර්ණ ස්වේ අටගත්තාම ඔහුට සැබෑ ප්‍රීතිය අටගනී කියලා මං ඉගෙන කල්පනා කළා මම ආඥා කරලා දේශනා කරලා මං කිව්වා රෑ කැමට ඉන්න බෑ මොකද අපි දුර යන්න ඕන කියලා ආවා. මම 10ට වගේ ආවේ 11:00ට වගේ මට කෝල් එකක් එනවා පාස්ටර් රාජ් ඩිමෙල්ගෙන්. පාස්ටර් දන්නා මොකක්ද උනේ? අපි ආවට පස්සේ ඒ මිනිහේ පපුවරි දෙන්න අරගෙන ඒගොල්ලෝ ඒ ඉස්පිතාලට ගෙනිච්චා. ඒ ඉස්පිතාලේ කව බෑ බාර ගන්න. පුත්තලමට ගෙනියන්න කියලා. පුත්තලමට ගෙනිච්චා. මිනිහා මාලා. අවුරුදු මං හිතන්නේ 50කටවත් නෑ නේ. 80යි. 53යි. අවුරුදු 53.
මට මේ කියපු ගමන් සුද්ධාත් ප්‍රනාශකෝ මම යාඥා කළේ ඒකට නේ. ඇයි? ඔහුගේ සේවය හමාරනේ. ඔහු අවුරුදු 100ක් හිටියත් ඔය වැඩේ කරන්න බෑනේ. අන්න ඒකයි මම හරි සන්තෝෂ වුණා. ඊට පස්සේ මට එන්න කිව්වා. අපි ජෝඩුවක් ගෙනලා තිබුණා විතර. ඒගොල්ලෝ එසබ්ලිස් කරලා අස් කරන්න ගිය එක දෙන්නේ. මම ඒගොල්ලෝ අරගෙන පොහොණු කළා. පොහොණු කරලා ඇරියා. ඒගොල්ලෝ ගිය දුෂ්කර පළාතකට. මොකක්ද ඒක නම? ගල්ගමුව. ඒකේ ඉන්නේ ඔක්කොම මේ නයි නටවන මේ වඳුරු අරගෙන යන ගෑනු අය ශාස්ත්‍ර කියනවා. මම ප්‍රථමයෙන් ගිය වෙලාවේ මං හිතුවා මේ මිනිස්සු තෝරගත්තේ මොකටද මෙතන? ඇයි මොකුත් කරන්න බෑනේ. දන්නවද මට එන්න කිව්වා. ඒගොල්ලන්ගේ 30 ගානක්ද කොහෙද වර්ෂයේ මෙහෙට. මටම පුදුම වුණා. ඒ බිල්ඩිම ඒ සෙනග හොඳද? මං ඇහුව කොහොමද? මොකද දන්නවද? ඒ මිනිස්සු හරි සමත්තයි මතුරන්න හුනියම් කරන්න ඒ જાතිය. මොකද මට ආරංචි වෙන හැම දේවල් වුණා කියලා හේ. මම කොහොමද ජය ගත්තේ? ඇයි පාස්ටර් කෝට මතක නැද්ද? පාස්ටර් කෝට අපිට ගෑනුවා කඩුව. කඩුවෙන් කරන්න පුළුවන් ඒවා. කඩුව ඇන්දහම මිනිස්සු බය වෙනවා. කඩුව පාවිච්චි කළාම අපිට බෙලි කපලා දාන්න පුළුවන්. මොනවද කළේ? මේ කඩුවෙන් අපි ජය ගත්තා. අනිත් එක දැනගන්න ඕනේ ලොකු දේ මම මේ ගෙවල් බලන්න ගියා. මට අඳුරන්න බෑ. තට්ටු දෙකේ ගෙවල්. ලස්සන ගෙවල්. මේ බාත්රූම් කොළඹ බාත්රූම් වලට වැඩිය හොඳයි. කවුද මේ? මම කැමති නේ නම කියන්න. ඒක පහත් නමක් අහිකුන්ටක කියන්නේ අපි. ඒ જાති. මං කවක ලොකු සභාවක්. මම බොහොම නෑ පාස්ටි ගැන්නුවනේ. මේ සභාවෙන් තව සභාවල් අට ගන්න ඕන කියලා තව 17ක් තියෙනවා. මේ වටේ සභාවල්. කවුද මේ ජෝඩුව? ඔබ දන්නේ නෑ ඔබට කරන්න පුළුවන් දේ. කිකිලි තමයි පහුරු ගගා පැටවුන් එතර තියන් ඉන්නේ. රාජාලිය එහෙම නෙමෙයි. පැටියව අරගෙන කූඩුවෙන් එළියට ගිහිලා පියාසර කළා අත්තරිනවා. ඕ සමහර විට මරණයට ඒ කිට්ටුවට ඇවිත් ආයිත් උස්ස ගන්නවා. ඒවා අත්දැකීම්. මේ බිම බලාගෙන යන්නේ කවුද? ඌරා. මට මතකයි බැප්ටිස්ට් සමාගමේ ප්‍රධාන දේවක ඇතිකතුමෙක් රොන් ටී.ඩී. සිල්වා මම ඔහුට උපකාර කරන්න යනවා. ඔව් කිව්වා දවසක්. දන්නවද? ඌ රා වුණාම ඌ රා වෙනවා. නේද? එච්චර පහතට වැටෙනවා මිනිස්සු. නමුත් ඒ මනුෂ්‍යයන්ගේ ජීවිත මාරු කරන්ට ඕන ඒ ඌරු රැලෙන් දේව කුමාරිය කළා දිව්‍ය රාජ්‍ය හිමිකාරය කරගන්න තමන්ටයි තියෙන්නේ බලේ. තමන් නැවත උපාද වෙලා නම් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය තමන් තුළ ජීවත් වෙනවා නම් දන්නවද? තමන් දන්නේ නැහැ තමන්ගේ ශක්තිය මොකක්ද කියලා. හැබැයි ඒ ජීවිතේ වර්ධනය කරන්න ඕන. ඒකනේ මං කිව්වේ ඉස්සෙල්ලා මම වැටෙනවට යනවා. මං නැගිට ගමන් කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ මේ දුර්වලකම ගත්තා. ක්‍රිස්තුස් වහන්සේ ඔබ නැවත නැගිටීම. අද මා තුළ ජීවත් වෙන්න ඕන. හොඳ. මේක ඉතා අවශ්‍යයි. නිකන් හැමදාම පාස්ටර් යාඥා කරන්න යාඥා කරන්න මට උපකාර වෙන්න මොකද්ද මේ හිඟන්නේ? දෙවියන් වහන්සේගේ දරුවන් හිඟන්න ඕනද? යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තවද? ඒ පමණ දෙනාට මොනවද දුන්නේ? ඒ අධිකාරම. බලය කියන්නේ අධිකාරම. මොකටද? දේව දරුවන් මේ පාපිෂ්ඨ දුෂ්ට ලෝකේ ජීවත් වෙන්න. මේකේ ප්‍රතිපත්ති රාශියක් තියෙන එක මට දැන් කියන්න බෑ. සිස්ටර් සූසනී මමයි.
එක දවසක් මට මතක නෑ අපි දෙන්න දන ගහලා අපේ උවමනාවක් ගැන ආඥා කළා. කරලා නෑ. අපි අනිත් අය ගැන උවමනාව ඔසවනකොට අපිට ඕනටත් වඩා උන්වහන්සේ දී තිබෙනවා. මේක වැඩේ ප්‍රථමෙන් දෙවියන් වහන්සේත් උන්වහන්සේගේ රාජ්‍යත් ස්වෑපන්‍ය එවිට මේ සියල්ල නුඹට දෙනු ලැබේ. තේරෙනවද මං කියන එක? දැන් බලන්න කොච්චර අවුරුදු ගණන් සභාවේ මෙතන ඉන්නවා. දෙවියන් වහන්සේ මගේ ළමයි දැන් හොඳට අධ්‍යාපනය ලැබලා ඒගොල්ලෝ පිටරට ගිහිල්ලා මට සල්ලි එවනවා. අපි දැන් ඒ දුප්පත් පැලේ නැහැ. ඕක නෙමෙයි මං දැක්ක මගේ අම්මා මලුන්ගෙන කිට්ටා මං දැක්ක තව දෙන්නෙක් වෛද්‍යවරගේ දරුවෙක් ලේඩි රිජ්වේගේ තව කෙනෙක්ගේ දරුවෙක් අපියෙක් එල්ලෙන්ඩ ගිහිල්ලා මම දැක්ක මේ වේදිකාවට තල්ලු කරන් ආවා. ඉතා කොර ගෑනු ළමෙක් නිත්‍ය එඩ්වර්ඩ්ස් කකුල් දෙක නිකන් කෝටු දෙකක් වාගේ වෛද්‍යවරයෝ කවදාවත් ඇසුව වෙන්නේ නැහැ කියලා. ආද ඇල් ලෝකේ වටේ ගමන් කරලා ලොස් ඇන්ජලිස් ඇමරිකාවේ රේඩියෝ ස්ටේෂන් එක උතරගෙන දේශනා කරනවා. ඇත්ත නොහැකි දෙයක්. දෙවියන් වහන්සේ අපි වගේ මිනිස්සෙක්ද? බෙලහීනද? මං වගේ නොන්ඩි ගහනවද? මොකක්ද එන තමුන් විශ්වාස කරන්නේ? තම මොනවද කියන්නේ? අනේ පාස්ටර් හැමදාම යාඥා කරනවා. හැමදාම බලාපොරොත්තු වෙනවා. මේක වෙන්නේ නැහනේ. කොයි පියාද තමන්ගේ දරුවන්ගෙන් යහපත වළක්වා අයහපත දෙන්නේ? යේසුස් වහන්සේ කිව්වා ලෞකික පියෙක්ගෙන් දරුවෙක් කියලා කිව්වොත් මට පාන් කෑල්ලක් දෙන්න කියලා ගල් කෑල්ලක් දෙනවද? බිත්තරයක් දෙන්න කියලා ගෝනිසෙක් දෙනවද? මාළුවෙක් දෙන්න කියලා සර්පෙක් දෙනවද? අපි ස්වභාවික පියන් වශයෙන් එසේ කරනවා නම් අපේ ස්වර්ගීක පියාණන් වහන්සේ අපට කොච්චර දෙනවද? මන් නතර වෙන්නේ නැහැ. මගේ දරුවෝ කිව්වා මම මේ ළඟදී එකක් කිව්වම තාත් දැන් ඇතිනේ. දැන් ඇවිද ගන්නත් පණ නැහැනේ. ඇවිද ගන්න පණ නැතුවට ඉන්නවා. නැවත නැගිට්ටාව තනන් වහන්සේ මේ දුර්වල ශරීරේ තව කරන්න පුළුවන්. ඇත්ත නොහැකි දෙයක් ස්වාමීන්ට. එහෙනම් ඇයි ওই වැතිරි ඉන්නේ උතන? කන ලව් කර කර අනුන්ට දොස් පවරනවා. අර පාස්ටර් බලන්නේ. මේ මට මෙතනින් උපකාරයක් එන්නේ නැහැ. මේක හොඳ නැහැ මං අනිත් පල්ලියට යනවා. තූත්තු කුඩි ගියත් ඔය අත්පයමයි. ලෝකේ කෙලවරට ගියත් තමුන්මයි. තමන් දැනගන්න ඕන මේ දුර්වල ශරීරය තුළ වාසය කරන්නේ කවුද කියන එක. මේ පටන් ගන්න කොච්චර කල් ගිහිල්ලාද? උන්වහන්සේගේ ඉමි තාත ළඟයි. මොනවද අපි කළේ? අපි විතර ප්‍රීතිය හොඳයි. මම හරි සන්තෝෂයි. මේ සභාවේ හොඳ නමස්කාරයක් තියෙනවා. දෙවියන්ට ප්‍රශංසාය. ඒක මෙතන ප්‍රීති වෙල එළියට ගම දන්නව නේද? අරුන් බට කරපු දේ දන්නව නේද? අර ගෑණි කතා කරන හැටි දන්නව නේද? අර පුරුෂයා ගිහිල්ලා බේබදු කමින් හැටි. ඔන්න කතා කරන ඕපදූප. හරිද? මම ඉංග්‍රීසියෙන් කියන gossip කියන ඕපදු මම කියන gossip the gospel කියලා. හරිද? සුභාරංචිය ගැන ඕපදූප කියන්නේ. ඕගොල්ලෝ දන්නේ නැහැ ඕගොල්ලෝගේ වටිනාකම. අර ඔප්පු කරන්න පුළුවන්. රවි සක්‍රාය මාත් කතා හිටියා. මගේ අධ්‍යාපනය මම කමට තාම තියෙන 7 වෙනි ප්‍රමාණය කියලා සිංහලේ. එයා කිව්වා එලෙසයි මමත් පටන් ගත්තේ. දන්නවද? ඇයි මේ කාලේ යන්න දෙන්නේ? මෙච්චර කාලයක් ගිහිල්ලා. තමන් තාම ප්‍රයෝජනවත් නැහැනේ. දන්නවද? මගේ දෙවෙනි මව ආත්මික මව සිස්ටර් ෆ්ලොරන්ස් පොකානි මම බයිබල් ස්කෝලේ ගස්සලා යනකොට දෙවියන් වහන්සේ කතා කරනවා යාට. පැනමා සිටි එකේ ලංකාව කියලා තරක් තියෙනවා. මැප් එකට ගිහලා හොයනවා ලංකාවක් නැහැ. ඇයි අපි බින්දුවක් නේ ලංකාවේ? ලියනවා Assemblies of God සභාවට. මෙහෙම එක්තරක් තියනවාද? ඔව් කිව්වා. බයිබල් ස්කෝලේ තියෙන ඔව්. ඒවට කියලා ඇඩ්‍රස් එක. පළවෙනි ඩොලර් ටිකට චෙක් පොතක්වත් නැහැ. තුප්පත්. එව්වේ හරියට මම එළියට බහිනදා. මම යාඥා කළා මේ දර්ශනය ලැබුණාම. මම කිව්වා ස්වාමීනි කරන්න බෑ. මම දැක්ක හුඟ දෙනෙක් ඒ ඔක්කොම හම්බ වුණා.
එක මේ කොට මිටි ගෑනු කෙනෙක් දැක්කා. කොන්ඩේ කොම්බ කොටුයි කළුයි. හොඳද? මේ මාපට ඇඟිල්ලත් නැහැ. කකුලේ අර පොඩි ඇඟිල්ලකුත් නැහැ. මේ ඔක්කොම රැලි ගහලා. මං ගමන හම්බ වෙන්න මං කියුබා වලට ගියා. කියුබා වලින් එනවා මම හිතුවා හේටි වලට එන්න ඕන කියලා. හේටි කියන රටට ආවම මට කතා කරන්න කිව්වා සමුළුවගේ ඒක ඉවරලා මං ඇහුවා මේ රටේ ඉන්නවද මේ ආකාර ගෑනු කෙනෙක්? ඒගොල්ලෝ කිව්වා නැහැ. මං ගියා තව පාස්ටර් කෙනෙක්ගේ සමුළුවකට එතනදි මම ඒගොල්ලොත් නැහැ කිව්වා. පස්සේ ඒක දුප්පත් කෙනෙක් පුෂ් සයිකල් එක ඇවි පයාගෙන එනවා. ඒ මිෂනරි තුමා කිව්වා ඒ මගේ ඉවැන්ජලිස්ට් කෙනෙක්. එයාට කණ්ඩෙන්න කිව්වා. කණ්ඩෙන්න මම කිව්වා මෙයාගෙන් අහන්න. මිනිහා කිව්වා නෑ එහෙම කෙනෙක් නෑ. කාලේ ඉවරලා මිනිහා කිව්වා ඒ කෙනෙක් ඉන්නවා නමුත් එයා නෙමෙයි. එයා ඉන්නේ මේ හරි දුර ගමක. මම කිව්වා මං යන්න ඕන බලන්න. පාස්ටර් මාව එක්කන් ගියත් එක්ක යන්න බෑ. කැලේ. කාර් එක නතරලා පයින් ගියා. මෙහෙම රවුන්ඩ් ගෙවල් 6ක්ද කොහෙද තියෙනවා දුර. අන්න එකක ඉන්න කිව්වා. මාව අරන් ගියා. අපි ඇයි ජනේලනේ අන්ධකාරයි. අපි ඉතින් එළිය හිටගත්තා. මමයි ඒ මිෂනාරි මං කොහෙන්ද කියලා. මෙයා ගිහලා ඒ නෝනත් එක්ක ක්‍රියෝල් භාෂාවෙන් කතා කරනවා. මොකක් කියලා කතා කරලා අරන් ආවා. මං කො එළියට ගේන්න. මොකද එළියට ගේන්න කිව්වේ ඒ රැලි තියනවාද කියලා බලන්න. ඒ පාට හරිද? ඒ කොණ්ඩේ නිකන් ක්‍රේල් කොණ්ඩේ අර මේ අප්‍රිකානු අයට තියෙන ඒ වාගේ. මේ ඇඟිල්ලක් මාපට ඇඟිල්ලක් නැද්ද? කකුලේ ඇඟිල්ලක් නැද්ද? 1956 මම මේ දැක්කේ. දෙවියන් වහන්සේ මිනිසෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ තුල වෙන්වීමේ ඡායාවක්වත් නැහැ. එසේනම් මොකද බැරි උන්වහන්සේගේ වචනේ පිළිගෙන ගමන් කරන්න? ඔබ දන්නේ නැහැ ඔබගේ වටිනාකම. මම යටහත් වෙන ඕන දඬුවමකට මම මේ කියන දේ සිද්ධ වුණේ නැත්තම් දෙවියන් වහන්සේට පුළුවන් ඔබව පාස්ටර් හෝල්ටන් පාස්ටර් ඩිෂාන් මේ අපේ ඔක්කොම පාස්ටර් මණ්ඩලය වැඩිමහල්ලන් සියල්ලට වැඩිය ඔබව පාවිච්චි කරන්න. මම සහතික කරනවා. දෙවියන් වහන්සේ තරාතිරම් බලනවාද? කෝල්ටන් හොඳයි උඹ නරකයි මම දූවිල්ල ඔබ වාගේ. නමුත් මම ස්ත්‍රී රාජ්‍යයක් ගත්තා. එන්න බලන්න ඉදිරියට නිකන් මේ තට්ටු කර කර පිටට තට්ටු කර කර එන්න සහෝදරිය එන්න සහෝදරයා ඔයාලට යම් දෙයක් කරන්න පුළුවන්. ඔය බොරු වංචා කතා මට කියන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේට මුළුමනින් බාර වුණාම මොකද්ද වෙන්නේ? ඒ කුඩා දරුවා වැඩි වියට පැමිණෙනවා. එතකොට තමන්ගේ පරණ මනුෂ්‍යයා යටහත් වෙනවා. අලුත් මනුෂ්‍යයා වන ක්‍රිස්තුස් වහන්සේ අවදි වෙලා නැගිටිනවා. තමන් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ කිව්වා මම කළාට වඩා මහත් දේ නුඹලා කරනවා ඇති. උන්වහන්සේ බොරුවක්ද කිව්වේ? එවන ගයි බැරි මම පාවිච්චි කරන්න. මේ තනතුරු තියෙන සභාවේ පාලක ඉවැන්ජලිස්ට් ඒවා ඔක්කොම තියෙන සභාව දියුණු කරන්න. නමුත් අදහන්නා විසින් මේ ලකුණු සිදු වෙනවා කියලා යේසුස් වහන්සේ කිව්වා. අදහන තැනැත්තේ විශ්වාස කරන තැනැත්තේ ඇදහිලිමන්තයා. මොකද්ද ඔයා හිතන්නේ? ඔහොම ඉඳගෙන මේ ඉඳගෙන මැරෙන්න යනවද? මරණේ කාටත් වෙනවා. මරණයට ඉස්සෙල්ලා යම් දෙයක් කරන්න පුළුවන්. මොකද්ද දන්නවද කරන්න යන්නේ? යේසුස් වහන්සේ ඉක්මනින් එනවා. ගෝලයන්ට කියනු යාඥාවේ අන්තිම කොටසේ උන්වහන්සේ කිව්වා ඔබගේ රාජ්‍ය ඔබගේ කැමැත්ත ස්වර්ගයේ ඉෂ්ට වෙන්නාසේ පොළොවේද ඉෂ්ට වෙන්න ඕන. ඒක ඉෂ්ට කරන්නේ කවුද? ඔබ. මේ තුට්ටු දෙකකට දෙවියන් වහන්සේ විකුණනවා. අනේ මට හොඳ ආරක්ෂාවක්. මම වංගේ කරා කිව්වා ස්වාමීන් වහන්සේ මගේ අතින් මිලියන්ස් ගණන් යනවා. ඒක ගියා. දැන් හමාරයි. සුද්ධාත් වෙනවස් ආයෙත් කෝදල කොඹ අතින් බිලියන්. කවුද පැනමා සිටි එක පටන් ගත්තේ? උඹ. මා තුලින්.
කවුද අප්‍රිකාවේ අර රටක් කියලා කිව්වා. මේ ස්ථානයේ මම කල්පනා කළා මම දන්නේ. හැබැයි මගේ සල්ලි නෙමෙයි. ඒ මිනිස්සු වහන්සේ සම්බන්ධ මම ආපහු මේ ආයත ගොඩනගන්න දුන්නා. මට කිව්වා සුද්දා බිලියන් ගණන් ගිහිල්ලා. කොයි ව්‍යාපාරිකයාට කියන්න පුළුවන්ද බිලියන් ගණන් ගියා කියලා අතින්. මේ 7 වෙනි ප්‍රමාණේ ෂර්ට් එකක් නැතුව ඉරිච්ච ෂර්ට් එකක් ඇඳලා හොඳද මේ ගම් අරගෙන පිට කපලා මෙහෙම වහගෙන පිටක් නැති ෂර්ට් එකක් ඇඳලා ටයි එකක් ඇඳලා කෝට් එකක් ඉල්ලගත්තා ශිෂ්‍යයෙක්ගෙන් සබත්තු දෙකේ ලොකු හිල් කැන්වස් කාඩ්බෝඩ් දාලා මං ඇඬුවා අනේ ස්වාමිනී මං 16 මම දැන් යනවා මේ ශිෂ්‍යයන්ට කතා කරන අපේ ඉස්කෝලේ මට නෑනේ ෂර්ට් එක උන්වහන්සේ මම කියනවා උඹ ඔය ෂර්ට් කලිසම් ඔබේ ලැබෙන වස්තුව නිසාද මට සේවය කරන්නේ මම ඒවා අත්තරලා ආවා නුඹට දෙන්න ඒ අයිතිවාසිකම් සියල්ල මේක ඇත්තද නැත්තද නිකන් ඔය ගාට යන්න එපා මම කිව්වේ ඒකයි ස්වාමිනී මේක ඇත්ත නැත්තම් මං කාලා බීලා ජොලි කරලා කරන්න තියෙන 60 මායෙන් ඔක්කොම කරලා නරක ආදියට යනවා ඔය නිකන් වැනි ඉන්න එපා දෙවියන් වහන්සේට පුළුවන් ද බැයිද කවුද ඔප්පු කරන්නේ තමුන් දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ ඒක ඇත්ත එහෙනම් උන්වහන්සේ මා තුල නම් මටත් කරන්න බැරි දෙයක් නෑ හොඳද තවම කරන්න පුළුවන් කවුද ඒ දෙයට අප වෙන්නේ හැමදේම කියනවා අනේ ගැලිවල වල නැත්නම් අත උස්සන්න නැත්නම් ඔයගොල්ලෝගේ කරදරයක් තියෙනවා අත උස්සන්න කොච්චර කාල කරන්න යන මේ කරදරයි ගැලවීම නැතුව ඉන්න මිනිස්සුන්ට හැමදාම දේශනා කරලා ඕගොල්ලෝගේ කාලෙත් යනවා අපේ කාලෙත් යනවා දෙවියන් වහන්සේලා ඉච්ඡාට පැමිණෙනවා ගණ්ඩ තීරණයක් ඔය මම කිව්වා පටන් ගැන්වේදී මට කිව්වා මං කිව්වා හුලං උර වතුර බිබි සබත්තු නැතත් සෙරප්පු නැතත් පාර දිගේ මම ඇවිද කෑ ගහන්න යනවා ස්වාමීන් වහන්සේට ගලවන්න පුළුවන් උන්වහන්සේ ගරු කළේ නැද්ද පේන්නේ නැද්ද මගේ බාල පුතා පාලක කෙනෙක් වුණා මෙතන මගේ වැඩි බාල පුතා එන්ජිනියරින් සහ බිල්ඩර් කෙනෙක් වුණා මගේ දෙවෙනි පුතා පාර්ලිමේන්තු ගියා මම එකක්වත් ඔවා කල්පනා කළේ නැහැ කල්පනා කරන්නත් හොඳ නැහැ ඒවා විසයි මගේ කල්පනාව ස්වාමීන් වහන්සේ මගේ ඩේරාය මට කිසි හිඟයක් නොවන්නේය තේරුණා නේද ඕනෙ කෙනෙකු අපේ පාලකවරුන් දෙවියන් පාවිච්චි කරන ඒ මදි අපිට ඕන මුළු සභාව මුළු සුභාරංචිය මුළු ලංකාවට ගෙන ගොස් පුදුම ලකුණු සහ අඩයාලම් වලින් ජේසුස් වහන්සේ ජීවමාන බවට ඔප්පු කරන්න ඒ කවුද ඒ ඔබ මොකද ඔබ පිළිගත්තොත් දැන් තීරණයක් ගන්න තියෙනවා අපි නික යාඥා කළ වැඩක් නැහැ මම මොකද්ද කරන්න යන්නේ මොකද්ද මගේ තීරණය දෙවියන් වහන්සේ ඉදිරිපිට මම මොකද්ද බලාපොරොත්තු වෙන්න යන්නේ උන්වහන්සේගෙන් ඔය තීරණේ මෙලොවට විතරක් නෙමෙයි සදා කාලයට බලපානවා Taman මේ දේවදාසයා කියන දේ අහලා මේ තීරණේ ගන්න ඔබට සෑම දිනකට දෙවියන් වහන්සේ උපකාර කරයි ආමෙන්